අයිබවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු සියලුම බැලුම් පාර්ලිමේන්තුව වෙත භාර දෙයි. අද දිනේද පැය දෙකත් තුනත් අතර විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය. දහවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කොට දහවනයට එක් කෙරේ. බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක සියලුම කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට තීරණයක්. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභා අවසන් වාර්තාව හා සමැදි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට ලබා දී තිබෙනවා. 2019 අප්‍රේල් මාස 21 වනදා දිවෙන ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා සම්බන්ධි අනෙකුත් සාක්ෂි සහ සලකුණු සහිත වෙළුම් ඇතුළත් වාර්තාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණදිර මහතා විසින් අද පෙරවරුවේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා වෙත බාර දුන්නා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව 2021 වසරේ පෙබරවාරි මාස 23 වන දින පාර්ලිමේන්තුව වෙත බාර දුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් ඒ හා සැබඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකිරීමටයි පියවරගෙන තිබුණේ. මේ අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තුවද රැස් වුණා. ඇමතුමා දැන් මේ ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයෝ මුදල් ගෙවලා තමයි මේ සිලින්ඩර් ලබා ගන්න. සිලින්ඩරේ අයිති වෙන්නේ ඇත්තටම පාරිභෝගිකයාටනේ. ඔහු මුදල් ගෙවලා ලබා ගන්න හින්දා. නමුත් අවසානයේදී පාරිභෝගිකයාට බල කරනවා අදාළ සමාගමෙන්ම ගෑස් ගන්න කියලා. එතකොට දැන් සිලින්ඩරේ අයිති මට නම් මට පුළුවන් වෙන්න ඕනේ ලාෆ් එකෙන් ගන්නත් ලිට්‍රෝ එකෙන් ගන්නත් හැකියාවක් තියෙන්න ඕනේ. ඒ නිසා ඕනෑම සමාගමකින් සිලින්ඩර වලට ගෑස් මිලදී ගැනීම කරන්න තියෙන නීතිමය බාධාව මොකද්ද? ඒක ඔබතුමාට විසඳන්න පුළුවන් දේ වැඩි. අර කතානායකතුමනි ගෑස් සිලින්ඩරයක අයිතිය මුදල් ගෙවලා පාරිභෝගිකයා ලබා ගන්නා බව ඇත්ත. නමුත් එක් සමාගමකින් ලබා ගන්නා ගෑස් සිලින්ඩරයට අනිත් සමාගම ගෑස් පිරවීම පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙලා අධිකරණමේ නඩු තීන්දුවකුත් මේ සම්බන්ධව ලබා දීලා තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන් මේ ලබා දෙන ගෑස් පිළිබඳව ආරක්ෂාව නිසා මෙතන වෙනම වර්ණ පවා යොදවලා තිබෙනවා. සිලින්ඩරයකට තව සමාගමකින් ගෑස් ලබා දුන්නාට පස්සේ යම්කිසි ආකාරයක පිරීම අනාදී සිද්ධ වුණොත් ඒකේ වගකීම මම හිතන්නේ පිළිබඳව ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මේ පසුගිය ඇති වුණු සිද්ධීන් අවස්ථාවේදී ලාභ සමාගමෙන් සිදු වුණු පිපිරීම් සහ ලිත්ව සමාගමෙන් සිදු වුණු පිපිරීම් කියන අපට වර්ගීකරණයක් කරන්න පුළුවන්කමක් ලැබුණේ මෙවැනි බෙදීමක් තිබෙන නිසා. ඒක පාරිභෝගිකයාගේ ආරක්ෂාවටත් යම්කිසි ආකාරයක රුකුලක් වෙනවා. ජල බෙල්පත් පිළිබඳව විනිවිදභාවය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමාජ කතිකාවතක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට මේ බිල් ගෙවපුවාම ඊළඟ වටේ එන බිල්පත් වල සමහර අවස්ථාවලදී වැඩි අවස්ථා ගන්නවකදී ඒක ඇතුළත් වෙලා නැහැ. අපි ජල සම්පාදන මණ්ඩලයට ඒ පාරිභෝගිකයෙක් මුදල් බැන්දට පස්සේ ඒ දුරකථනයට හෝ එහෙම නැත්නම් යම්කිසි නිවැරදි ක්‍රමවේදයක් ශනිකව මේ මුදල් බැඳීම සම්බන්ධව සහ හිග මුදල් සම්බන්ධව දැනුවත් කිරීම වැඩපිළිවෙලක් සකස් කරන්න අමාත්‍යාංශය හරියට මැදිහත් වීමක් කරන්න පුළුවන්ද කියන කාරණය. මම පිළිගන්නවා ගරු මන්තුමා කියන කාරණය. ඒ අනුව අපේ බිල්පත් ගෙවීමේදී එම ගෙවීම් වහාම නිවේදනය කිරීමේ ක්‍රමයක් අපි සකස් කරන්න සූදානම් බව මම පිළිතුරු වශයෙන් දෙනවා. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 541ක ධාරිතාවයක් අහිමි වන බැවින් අද දිනේදී කාණ්ඩ 3ක් යටතේ පැය 2 බැගින් සහ අනිකුත් කාණ්ඩවලට පැය 3 බැගින් විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. අද රාත්‍රියේත් මෙරට විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක් පමණ වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනවා.
නමුත් එම ඉල්ලුම සපුරාලීම ගැටලු සහගත වී ඇත්තේ බලාගාර කිහිපයක් අක්‍රිය වීම හමුවේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 541ක ධාරිතාවයක්ද අහිමි වන බැවින්. ඒ අනුව අද පස්වරුවේත් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙනු ලැබුවේ. ඒ අනුව අද දිනේදී කාණ්ඩ 3ක් යටතේ පැය 2 බැගින් සහ අනෙකුත් කාණ්ඩවලට පැය 3 බැගින් විදුලිය කප්පාදු කිරීමක් සිදු කිරීමට අවසර ලබා දෙන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබුණේ. ඒ අනුව A, B සහ C කාණ්ඩවලට පස්වරු 4:30 සිට රාත්‍රී 10:30 දක්වා පැය 2ක කාලයක් විදුලි සැපයීම අත්හිටවනු ඇති. එමෙන්ම අනෙකුත් කාණ්ඩවලට එම කාලය තුලදීම පැය 3ක් විදුලිය අත්හිටවන බවද සඳහන්. යළිත් වරක් මුළු දෙවයිනම ආවරණය වන පරිදි විදුලිය කප්පාදු කිරීම ඊයේ සවස 4:30 සිට ආරම්භ වූ අතර ඒ අනුව රාත්‍රී 10:30 දක්වා පැය 2ක කාලයක් කලාප වශයෙන් විදුලි කප්පාදුව සිදු කෙරුණා. එහෙත් ඇතැම් ප්‍රදේශවලට පැය 2කට අධික කාලයක් විදුලිය කප්පාදු කර තිබූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඊයේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුව සිදු කෙරුණේ අදාළ කාලසටහනෙන් තොරව අවිධිමත් ආකාරයකට බව විදුලි වෘත්තීය සමිති චෝදනා කරනවා. අඛණ්ඩ විදුලි සැපයීම සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මෙරට තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිඟවීම හා ජල විදුලි බලාගාරවල ජල මට්ටම් සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන්. මේ අතර මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කෙරවලපිටිය, වෙස්ට් කෝස්ට් සහ කැලණිතිස්ස බලාගාර තවදුරටත් පවතින්නේ අක්‍රිය තත්වයකයි. බස්නාහිර පළාතේ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් 10% බැගින් පොදු ප්‍රවාහනයට යොමු කිරීමෙන් වසරකට රුපියල් බිලියන 26ක මුදලක් ඉතිරි කරගත හැකි බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හර්ෂ වික්‍රමතුංග මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ බලශක්ති නාස්තිය අවම කර ගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඔබ දැනටමත් දන්නවා සීලිං විදුලි පංකාවක් හෝ LED පහනක් ගන්න ගියොත් හොඳට පරීක්ෂා කරලා බලන්න පෙට්ටියේ තියෙන්න ඕනේ සීලිං පංකාවක් නම් නිලුයි කහයි ලේබල් එකක් තියෙන්න ඕනේ තරු සලකුණු සහිත 4-5ක් තියෙනවා නම් ඒක ඉතා හොඳ ෆෑන් එකක් තරු 2-3ක් හරි තියෙනවා නම් ඒකත් හොඳ ෆෑන් එකක් හැබැයි ලේබල් එකක් නැත්තම් නිලුයි කහයි ඒක හොඳ ෆෑන් එකක් නෙවෙයි සහ ඒක ලංකාවේ විකිණීම නීති විරෝධී. ඒ වගේම LED ලාම්පුවක් ගන්න ගියාම බලන්න කොළ පහති ලේබලයක් තියෙනවා නම් ඒක හොඳ LED පහනක් ලේබලයක් නැතුව LED පහනක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් තියෙන නීති විරෝධී ලාම්පුවක්. ඒ වගේ හැම ඇප්ලයන්ස් එකටම හැම විදුලි උපකරණයකටම ලේබල් කරන්න උත්සාහ කරන අපි උත්සාහ කරනවා අඳුන්ලා දෙන්න. ජලයත් අපි සම්පතක් හැටියට ලංකාවේ ප්‍රධානම විදුලි පාරිභෝගිකයා ඇවිල්ලා ජල සම්පත් මණ්ඩලය. ඒගොල්ලන් තමයි ජලය පොම්ප කරන්න අතිවිශාල ප්‍රමාණයක් විදුලිය එවන්නේ. එතකොට ගෙදරට ලැබෙන සෑම ජලය ඝන මීටරයකටම නැත්නම් යුනිට් එකකටම ඒක ඇතුලේ කිලෝවොට් පැය 0.4ක් ගබඩා වෙලා තිනවා. ඒක පොම්ප කරන්න මගදී වියදම් වෙච්ච. එතකොට ඒකට ඔයගොල්ලන්ගෙන් ගන්න ගාන ඇහුවොත් ඔයගොල්ලන් පුදුම වේවි බොහොම. මොකද ඒ ඝන මීටරය ඔයගොල්ලන් ගෙදරට ගෙනලා ඩිලිවර් කරලා දෙන්න ජල සම්පත් මණ්ඩලය ගන්න රුපියල් 15ක් 20ක් වගේ සුළු ගාණක්. ඒක හැබැයි ටොන් එකක් බරයි. ඒ නිසා ඒකත් අපි තේරුම් අරගෙන තියෙනවා පුළුවන් තරම් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන දෙයක් හැටියට. වාහන හොදන්න, තනකොළ ගොල්ලට දාන්න වගේ දේවල් වලට කිසිසේත්ම පාවිච්චි කරන්න සුදුසු නැති දෙයක් තමයි නල ජලය අපේ ගෙදරට එන බලශක්ති භාවිතයේ වැඩිම එක සිද්ධ වෙන්නේ ලංකාවේ ප්‍රවාහන අංශයේ. ඒකේ තියෙනවා avoid shift and improve කියලා ස්කීම් එක. අනවශ්‍ය ගමන් නවත්තන්න, ගමන් යනවා නම් පොදු ප්‍රවාහනයකට මාරු වෙන්න. අපි ගණන් හදලා බැලුවා අපිට 110ක් බයිසිකල් වල යන අය, 110ක් වෑන් වල යන අය, 110ක් කාර් වල යන අය කොළඹ බස්නාහිර පළාත ඇතුලේ නැවත දිනා ගන්න පුළුවන් නම් බස් එකට ඒකෙන් ඉතුරු වෙන අවුරුද්දකට රුපියල් බිලියන 26ක්. එතකොට මුළු බස්නාහිර පළාතේම AC බස් දාලා ටිකට් නැතුව යන්න මිනිසුන්ට සැලසුවොත් යන්නේ බිලියන 7ක් විතර වගේ ගාණක්. කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබාගත යුතුවද එහෙත් එම මාත්‍රාව මේ වන තෙක් ලබා නොගත් මෙරට පුද්ගලයන් සංඛ්‍යාව 80,000ක් බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම පුද්ගලයින්ට වෛරසය ආස්වාදනය වීමේ අවදානම දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි. ගතවූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 1206 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 6,38,033ක් ලෙසයි. කොහොමද මේනකොට දැන් තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රවණතාව යම් කිසි දෙයක වැඩිවීමක් කරලා තියෙනවද කොහොමද? පහුගිය සතියක කාලය තුල දිනකට ආසන්න වශයෙන් 50,000ක 60,000ක පමණ පිරිසක් බූස්ටර් නැත තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීම සිදු කරනවා. නමුත් එය අපිට ප්‍රමාණවත් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ්‍ය මට්ටමකටවත් මේක ගෙනෙන්න ඕන කියලා. විශේෂයෙන් මේ ඔමික්‍රෝන් පැතිරෙන වේගෙත් එක්ක බැලුවම ප්‍රමාණවත් නැහැ මේ ගන්න විදිහ. ඉතින් අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත ලබා දීම පිළිබඳව
අපි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අදහස් විමසලා තියෙනවා. අපිට මේ සතිය ඇතුළත ඒ සඳහා නිර්දේශ ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දල වශයෙන් තව මිලියන 8ක් මේ රටේ බූස්ටර් මාත්‍රා ලබාගත යුතු අය තවම ලබාගෙන නැහැ. ඉතින් ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද මේ කට්ටිය හැම දිනකම උන්ගේ අවදානම වැඩි කරගන්න. මොකද උන් දෙවන මාත්‍රාව ලබාගෙන කාලය හැම දිනකම මාස 3ට එහා පැත්තට යන හින්දා. ඉතින් ඒතර උන් මේක බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම කොච්චර ප්‍රතිශතයක් පුළුවන් තරම් ඉක්මනට බූස්ටර් මාත්‍රාව ලබා ගන්නවද නැද්ද කියන එක මත අතර රටේම කොවිඩ් පාලනයේ මේ අනාගතය රඳා පවතින. මේ අතර මෙවර උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත සියලු විෂයන් සඳහා පෙනී සිටි සිසුන් වහම තමන්ට නියමිත දෙවන කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රාව ලබා ගැනීමට යොමු වන ලෙසද ඒ මහතා පවසනවා. දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල පිහිටි එන්නත් කරන මධ්‍යස්ථාන ඒ වෙනුවෙන් සූදානම් කර ඇති බවද ඒ මහතා සඳහන් කළා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 14693ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,7326ක් ලෙසයි. බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක සියලුම කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට රට රජය තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සඳහන් කළේ ලබන බ්‍රහස්පතින්දා සිට කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. ඒ යටතේ කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් සඳහා පනවා ඇති අනිවාර්ය ස්වයං නිරුදායන ක්‍රමවේදය සහ නොමිලේ සිදු කරනු ලබන කොවිඩ් පරීක්ෂණද නවතා දමා තිබෙනවා. ඒ අනුව මෙලෙස රට තුළ ක්‍රියාත්මක සියලුම කොවිඩ් සීමාවන් ඉවත් කරමින් අගමැති බොරිස් ජොන්සන් විසින් මෙම නව ක්‍රමවේදය කොවිඩ් සමග ජීවත්වීම ලෙස නම් කර තිබෙනවා. කෙසේ වෙතත් එම තීරණය සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය විශේෂඥයන් සී විරෝධය පළ කර තිබෙනවා. ඔවුන් අවධාරණය කර ඇත්තේ කොවිඩ් ප්‍රභේදයන් මතුවන මෙවන් පසුබිමක මෙවැනි තීරණයකට එළඹීම නොසුදුසු බවයි. බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළිත් 1,50,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ බ්‍රිතාන්‍යයෙන් නව ආසාදිතයන් 1,59,632 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ කොවිඩ් මරණ 327ක්ද වාර්තා වුණා. ඒ එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,83,790ක් දක්වා ඉහළ නංවමින් විදේශ විචාරකයන් පෙන්වා දෙන්නේ විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අගමැතිවරයා ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම වෙනුවෙන් මෙම පියවරගෙන ඇති බවයි. මේ අතර අග්‍රාමාත්‍ය ෆිමියෝ කිෂිඩාගේ රජය විසින් කොවිඩ් වෛරස බූස්ටර් එන්නත් ලබාදීම මන්දගාමීව සිදු කරන බවට ජපාන වැසියන් චෝදනා නගනවා. ජපානයේ පසුගිය සතියේ කොවිඩ් පාලන සීමාවන් ලිහිල් කිරීමටද පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අගමැති කිෂිඩාට පෙර පැවති යොෂිහිඩේ සුගාගේ රජය බිඳ වැටීමට හේතුව වූයේද කොවිඩ් වසංගතය පාලනය කිරීමට ප්‍රමාණවත් පියවර නොගැනීමයි. වර්තමාන රජයටද ලබන ජූනි මාසයේ පැවැත්වෙන මහමැතිවරණයේදී එම ඉරණම අත්විය හැකි බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. ජපාන ජනගහනයෙන් මේ වන විට බූස්ටර් එන්නත් ලබාදී ඇති ප්‍රතිශතය 14.4% පමණ වනවා. එරට ජනගහනයෙන් 30%ක්ම වයස අවුරුදු 65 ඉක්ම වුවන් වන නිසා ඔවුන් මුහුණ දෙන්නේ දැඩි අවදානමකටයි. ජපානයේ නව කොවිඩ් රැල්ල හේතුවෙන් පෙබරවාරි මාසය තුළ පමණක් මියගිය සංඛ්‍යාව මේ වන විට 3,000 ඉක්මවා ගොස් තිබෙනවා. අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර ධාවනයට එක් කිරීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අතර ජනාධිපතිවරයා සහ ශ්‍රේෂ්ඨ රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග සාකච්ඡාවක්ද ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දෙලුම් අමුර්ගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ උපදේශකත්වයෙන් අබලන්ව භාවිතයෙන් ඉවත් කළ බස් රථ ප්‍රතිසංස්කරණය කර ධාවනයට එක් කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා. වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීමද අත්හිටුවීමෙන් ඇති වූ බස් රථ හිඟයට හා විනිමය ඉතිරි කිරීමට පිළියමක් ලෙස අබලන්ව ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත් වැඩියාවට පියවර ගැනුණා. එහි පළමු අදියර යටතේ බස් රථ 273ක් අලුත් වැඩියා කර ධාවනයට එක් කිරීම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදු වුණා. දිවයින පුරා පිහිටි ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කළ බස් රථ 200ක් දෙවැනි අදියර යටතේ අලුත් වැඩියා කෙරෙනු අතර ඊට වැය කළ මුදල රුපියල් මිලියන 136ක්. ශ්‍රී ලංකා පොදු ජන ප්‍රවාහන සේවක සංගමයේ පූර්ණ සහාය ඇතිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා. මේ අතර දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ව්‍යවසායකයන් වෙත ඇරයුම් කර තිබෙනවා. ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයන් සමග ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබුණා. ඒ අනුව විදේශ විනිමය උත්පාදනය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය, විදේශ රැකියා ප්‍රවර්ධනය, ආයෝජන දිරිගැන්වීම, අපනයන ඉහ නැංවීම, පුනර්ජනනීය බලශක්ති, කෘෂිකාර්මික නිෂ්පාදන, පොහොර ප්‍රමාණවත්ව සැපීම, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රසක් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය, හරිත කෘෂිකර්මාන්තයේ, තාක්ෂණ උද්‍යාන, හරිතාගාර ඇතුළු ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ආයෝජනයෙන් විදේශ විනිමය පාලනය කිරීමේ මහඟු අවස්ථාවක් උදාවන බව එහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබෙනවා. එමෙන්ම එහිදී රජයේ කොවිඩ් පාලන වැඩපිළිවෙල ඇගීමට ලක් කළ ව්‍යවසායකයෝ එහි සාර්ථකත්වයේ හේතුවෙන් තම ව්‍යාපාර ආරක්ෂා වූ බවද සඳහන් කර තිබීම විශේෂත්වයක්. එහිදී ඇතැම් රටවල් කොවිඩ් වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම රටවලට ලැබීමට නියමිතව තිබූ ඇනවුම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හිමි වූ බවයි ඔවුන් එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. The tile 100%ම වගේ raw material තියෙන ලංකාවෙමනේ. Renewable energy. හුඟක් investments ගන්න පුළුවන් wind වලට, solar වලට. මේ investment වැඩි කරන්න අපි පිටින් ගේන්න ඕනේ නැහැ ඇත්තටම. මෙහි ඔයගොල්ලන්ට පුළුවන් නම් මෙහි invest කරන්න. ඒ වගේ වට local investors ලට හුඟක් opportunities තියෙනවා. ඊළඟට මම push කරන එකක් තමයි මේ green agriculture. දැන් ඒකට ඕන investment. දැන් හුඟක් ඒවා බැලුවොත් අපේ ඉෂුව එක තියෙනවා ප්‍රොඩක්ෂන් වැඩි කරගන්න. ඒකට ටෙක්නොලොජි එක. දැන් මේ ග්‍රීන් හවුසස් හුඟක් ෆීල්ඩ්ස් තියෙනවා. ඒවා උනත් ඉන්වෙස්ට් කරනවා නම් අපිට මේ ෆොරින් එක්ස්චේන්ජ් ගෙන්න ගන්නවා වගේම ෆොරින් එක්ස්චේන්ජ් සේව් කරගන්නත් පුළුවන්. ලෝක වෙළඳ පොලේ ඉන්ධන බිල අඩු වුවහොත් එහි සහනය මෙරට පාරිභෝගිකයන්ට ලබා දීමට රජයේ අවධානය යොමු තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඉන්ධන මිල ඉහළ යාමක් සිදු වේදැයි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී. මේම කාරණේද ඇතුළුව අද දැනුම් දුන් තවත් කැබිනට් තීරණ කිහිපයක්. දැනට පවතින තත්ත්වයන් යටතේ තෙල් මිල ලෝක වෙළඳ පොළ ඉතාම ඉහළ මට්ටමකට පරිවර්තනය වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම රුසියාව සහ යුක්‍රේන අතර ඇතිවන යුද්ධ තත්ත්වය හා සමගාමීව ලෝක වෙළඳ පොළේ විශාල මුදල් තෙල් මිල ඉහළ යාමක් තිබෙනවා. ඉතින් ඒ තත්ත්වය හරහා යම් පමණකට මෙම ආයතන දෙකම දැනටමත් විශාල පාඩු ප්‍රමාණයක් විඳගෙන තමයි මේ ඉන්ධන ලබා දෙන්නේ කියන කාරණය ඔබ සියලු දෙනා දන්නා කාරණයක්. ඉතින් යම් පමණකට එවැනි වෙනස් වීමක් ඉදිරියට සිදු වෙන්නත් ඉඩ තිබෙනවා. ඒක තීන්දුවක් දැනට අරගෙන නැහැ. නමුත් අපි විශ්වාස කරනවා නැවත එවැනි මුදල් අඩුවීමක් සිදු නොහොත් ලෝක වෙළඳ පොළෙහි බොර තෙල් මිල අඩුවීමක් සිදු නොහොත් එහි වාසියත් නැවත ජනතාවට ලබා දිය යුතු කියන මතෙත් අපි දැඩි ලෙස ඉන්නවා. ගරු අධිකරණ ඇමතුමන් හැටියට ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමන් විසින් යෝජනාවක් ඉදිරිපත් කරා. එම යෝජනාව තමයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් යෝජනා රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වයංකරණ කිරීම සඳහා එහි සැලසුම් කිරීම, සැපයීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා තොරතුරු sannivedana තාක්ෂණ ආයතනය මගින් දැනටමත් එක්ව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා 2020 පෙබරවාරි මාස 5 වෙනි දින. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කරන ලද ප්‍රසම්පාදන අගය කිරීමෙන් පසුව එම ප්‍රසම්පාදන පිරිනැමීම පිණිස අධිකරණ ඇමතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යතුමන් හැටියට නාමල් රාජපක්ෂ මැතිතුමන් විසින් 2024 සහ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් පරිසාධන මට්ටම අනුව සුදුසුකම් ලබා ගැනීමට සහ පදක්කම් අපේක්ෂාව මත දීර්ඝකාලීන ක්‍රමවත් පුහුණු වැඩසටහනක් යටතේ හඳුනා ගනු ලබන සුවිශේෂී දක්ෂතා ඇති දරුවන් වෙනුවෙන් ක්‍රමවත් පුහුණු වැඩසටහනක් ලබා දීම සඳහා ඔවුන්ට මූල්‍ය අනුග්‍රහකත්වය ලබා දීමට ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ යටතේදී විවිධ වැඩසටහන් හරහා උසස් දක්ෂතා ඇති දරුවන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැටියට තෝරාගත්තු අයට මාසිකව රුපියල් ලක්ෂයක සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට රුපියල් 50000ක දීමනාවක් ලබා දීම වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ යටතේ අදාළ පරිසාධන මට්ටම් ඉක්ම වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් එම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් අර මුදල් සපයා ගැනීමටත් අවශ්‍ය කැබිනට් අනුමැතිය ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලබා දීලා තිබෙනවා. ක්‍රීඩා ඇමතුමා හැටියට කරුණාමල් රාජපක්ෂ මැතිතුමන් විසින් ක්‍රීඩාවල යෙදී සිටීමේදී තහනම් උත්තේජක ද්‍රව්‍ය ලබා ගැනීමට එරෙහිව සම්මුති පනතේ 34 වගන්ති යටතේ හඳුන්වා දෙනු ලබන උත්තේජන තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව 2022 ජනවාරි මාස 18 වෙනි දින ගැසට් නිවේදන මගින් පළ කරලා තිබෙනවා. එම නියෝග පාර්ලිමේන්තු අනුමැතිය ඉදිරිපත් කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කරා එතුමා විසින් මේ යෝජනාව අනුමත කොට පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට අවශ්‍ය අනුමැතිය ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලබා දීලා තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
ඊයේ දිනට යෙදුණු ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් වූ සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ කොළඹ නිදහස් චතුරාශ්‍රයේදී පැවැත්වුණා. සෑම වසරකම පෙබරවාරි මාස 21 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර මව් භාෂා දිනය සාමය ස්ථාපනය කිරීම, බහුභාෂා භාවිතය ප්‍රවර්ධනය සහ ලොව්පුරා ඇති මව් භාෂා ආරක්ෂා කිරීම අරමුණු කරගනිමිනුයි පවත්වනු ලබන්නේ. ඒ අනුව මෙවර එහි තේමාව වී ඇත්තේ මව මව් භාෂාව මාතෘ භූමිය යන්නයි. මේ අතර ජාත්‍යන්තර මව් භාෂා දිනයට සමගාමීව එම තේමාව යටතේ පැවති රචනා සහ චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන් හට අග්‍රාමාත්‍යවරයාගේ අතින් මෙහිදී ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කරනු ලැබුවා. එමෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, රුසියාව, මාලදිවයින සහ ප්‍රංශයේ සංස්කෘතික අංග සහ සිංහල සහ දමිළ ගීත නිර්මාණ වලින් එම උත්සවය වර්ණවත් වී තිබුණා. ගලන් බිඳුනුවැව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ 186 යකල්ල වසමේ යකල්ල ගල්කුළම මන්සන්දියේ සිට හුරුළුවැව දක්වා දිවන මාර්ගය මෙන්ම ගල්කුළම මන්සන්දියේ සිට දිවුල්වැව දක්වා දිවන මාර්ග අබලන්ව පැවතීම හේතුවෙන් එම මාර්ග භාවිතා කරන ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති බව වාර්තා වනවා. ගොවිතැන් සිදු කරන ජනතාව මෙන්ම විවිධ ව්‍යාපාරික කටයුතු වල නිරත පිරිස් බහුතරයක් එම මාර්ග භාවිතා කරන අතර වන අලි ගහන ප්‍රදේශයක් බැවින් එම මාර්ගවල වලවල් තිබීම ජීවිත අවදානමක්ද ඇති කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මීට වසර කිහිපයකට පෙර එම මාර්ග බොරුල් දමා පිළිසකර කර තිබුණද මේ වන විට පාගමනින්වත් යාමට නොහැකි තරමට එම මාර්ගවල වලවල් ඇති වී තිබෙන බවත් ගල්කුළම මන්සන්දියේ සිට තාර දමා ඇති කොටස්ද මේ වන විට අබලන්ව පවතින බවයි ගම්වාසීන් සඳහන් කළේ. ඒ අනුව එදිනදා ජීවිකාව සඳහා මෙම මාර්ගය භාවිතා කරන ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ කඩිනමින් මෙම මාර්ග පිළිසකර කර දෙන ලෙසයි. සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම හා ශ්‍රී ලංකා සුවිශේෂී ආර්ථික කලාප නිරීක්ෂණ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නොමිලේ සමුද්‍රයේ ගුවන් ආවේක්ෂණ යානා දෙකක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතරින මහතා කළ ඉල්ලීමකට අනුව ඒවා නොමිලේ ප්‍රදානය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ එකඟ වී ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. ගුවන් හමුදාව සතුව ඇති බීච් ක්‍රාෆ්ට් B200 ගුවන් යානා භාවිත කරමින් දශක දෙකකට වැඩි කාලයක සිට මේ දක්වා ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මෙම නව ගුවන් යානා මගින් සමුද්‍ර විපත්වලට ප්‍රතිචාර දැක්වීම, ගැඹුරු මුහුදේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දැක්වීම, සුවිශේෂී ආරක්ෂක කලාපයන්හි මිනිස් ජාවාරම, මද්‍රව්‍ය ජාවාරම, අපරාධවලට එරෙහිව සිදු කරන මෙහෙයුම් වලට නාවික හමුදාවට සහාය වීම සඳහාද යොදා ගැනීමට නියමිත බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේ. මව්පිය සෙනෙහස අහිමි දරුවෙකුට සැබෑ මවක සැබෑ පියෙකු වන්නට ඔබට හැකිනම් මේ වටිනාකම ඔබටත් හිමි වේවි. අද කතාව ඒ ගැන. Hi, are you Tisha? Hi, we received a letter about you from Elizabeth. Is it okay if we come in to talk to you? Yeah. මේ සංවාදය හොඳින් අසන්න. ඇමරිකාවේ රූපවාහිනී නාලිකාවක් ලස් වේගස් ප්‍රාන්තයේ නිවසකට ගොඩ වැදිලා සම්මුඛ සාකච්ඡාවකට. නිවේදිකාව අහනවා මොකක්ද උනේ? මගේ අසල්වැසියා ඔඩ්රි එයාගේ සැමියන් නැහැ. දරුවෝ 3 දෙනෙක් එක්ක තනියමයි හිටියේ. ඒත් මීට මාස කිහිපයකට කලින් ඇයට පිළිකාවක් වැළඳුණු නිසා රෝහල් ගත වෙන්න සිද්ධ වුණා. මමත් මගේ සැමියාත් මුදල් අය කැමිවරු. ඒ නිසා අපි දෙන්නම නිතරම ගෙදර නැහැ. අපිට අපේ අසල්වැසියෝ ගැනවත් හොයන්න වෙලාවක් තිබුණේ නැහැ. අපි දරුවන්ට කන්න අඳින්න දෙන්න අපි දෙන්න රෑ දවල් නැතුව වැඩ කරනවා. ඒ කොහොමුණත් දවසක මම ඔඩ්රිගේ දරුවන්ට කිව්වා අම්මා ප්‍රතිකාරවලට රෝහලට යන දවසට රෑට නිදාගන්න අපේ ගෙදර එන්න කියලා. පව් ඒ පුංචියුන් 3 දෙනා අපිව වැඩිය නොදන්නවා වුණත් වෙන කරන්න දෙයක් නැතිව ඒ වෙලාවේ අසරණ වෙලා හිටියේ. ඒත් ඒගොල්ලෝ මගේ ගෙදර දවස් 2ක් හිටියා. පස්සේ සතියක් එක දිගට. අන්තිමේ ඔඩ්රිට රෝගය උත්සන්න වෙලා රෝහලේම ඉන්න වෙද්දී ඒ හැම දවසකම මේ පුංචි අය හිටියේ මගේ ගෙදර. ඇත්තටම මට ලොකු ගයක් නැහැ. ඒත් මගේ දරුවෝ කැමති වුණා එයාලා නිදාගන්න ඇඳන් ඔඩ්රිගේ පුංචි අයත් එක්ක බෙදාගන්න. එක පොඩි ඇඳක දෙන්නෙක් නිදාගන්නවා. මගේ ලොකුදුව නිදාගත්තේ කුස්සිය ළඟ තියෙන ගබඩා කාමරේ. ලොකු පුතා එයා නිදාගත්තේ සෝපාවේ. සමහර දවස්වලට කෑම මේසේ පුටු තමයි මගෙත් මහත්තයාගෙත් නිදන ඇඳන් වුණේ. ඒ දේවල් කොහොම වුණත් මාස කිහිපයකින් ඔඩ්රි අන්තරා වුණා. ඉතින් මේ තනිවෙච්ච දරුවෝ මම කොහේ කියලා යවන්නද? මහත්තයා කිව්වා අපි කන්නේ බොන්නේ නැතුව හරි මේ පුංචි උන්වත් බලාගමු කියලා. ඇය කිව්වේ එහෙමයි. අන්තිමේ නිවේදිකාව අහනවා ඔබට අපෙන් වෙන්න ඕන උදව්වක් තියෙනවද මේ ළමයි වෙනුවෙන්?
මටයි මගේ මහත්තයටයි පුළුවන් විදියට මේ දරුවෝ බලාගන්නම්. ඒත් අපේ ගෙදර මැදින් පුළුවන්නම් මට බිත්තියක් හදලා දෙන්න. එතකොට මට ඒකත් කාමරයක් කරලා මේ පුංචිුන්ට නිදාගන්න ඉඩ හදලා දෙන්න පුළුවන්. ඇය ඉල්ලුවේ එපමණයි. ඊට කැමතිවුණු රූපවාහිනී සමාගම නිවස මැදින් බිත්තියක් ඉදිකරනකන් මේ පවුල හෝටලයකට පිටත් කළා. මේ තමයි නිවස මැදින් බිත්තියක් ඉදිකලාට පස්සේ ඔවුන් නිවසට එන පළවෙනි දවස. සෙනග ගොඩක් වටවෙලා ඔවුන්ට සුප පතනවා. ඇයත් පවුලේ අයත් ඇත්තෙන්ම පුදුම වෙලා. ඉන් පස්සේ ඔවුන් ගෙදර ඇතුළට යනවා. බලන්න මුළු ගෙදරම වෙනස් කරලා අංග සම්පූර්ණ හැම පහසුකමක්ම තියෙන ලස්සන විශාල නිදන කාම්බර, මුළු තැන්ගය, කෑම කාම්බර. මේක මේ පවුලේ අයට අදහගන්නත් බැහැ. මේ මුළු පවුලටම කෑම බීම අවුරුද්ධ පුරා නොමිලේ දෙන්න ඒ සමාගම තීරණය කරලා අඩු පාඩු කිසිම දෙයක් ගැන වදවෙන්න නැති තරමට ඔවුන්ට පහසුකම්. ඒත් එක්කම සුප්‍රකට මෝටරත සමාගමක් එකවර 12 දෙනෙකුට ගමන් කළ හැකි ලිමෝ ජිප් රථයකුත් ඔවුන්ට පිරිනැමුවා. මේ සතුට එක්ක ඇය කිව්වේ මම එල්ලුවේ බිත්තියක් හදලා දෙන්න කියලා විතරයි. ඒත් ඇයි මේ? මම ලොකු දෙයක් කළේ නැහැ මේ පුංචි උන් වෙනුවෙන්. ඉතින් ඔබත් ඔබේම හදවතින් අසන්න. මහා ලොකු දේ නැති වුණත් පුංචි හරි මනුස්සකමකට ලෝකය කොයි තරම් ගරු කරනවද කියලා ඔබම ටිකක් හිතන්න. දැන් අවධානය විදෙස් පුවත් වෙත. යුක්‍රේනයෙන් වෙන් වූ රුසියානු හිතවාදී කලාප දෙකක සාමය පවත්වාගෙන යන ලෙස රුසියානු ජනාධිපති සිය හමුදාවට නියෝග කර තිබෙනවා. රුසියාවට සහය දක්වන සටන්කාමීන් රැඳී සිටින නැගෙනහිර යුක්‍රේනයේ ඩානියෙක් සහ ලුහාන්ස් ප්‍රදේශ නිදහස් රාජ්‍යයන් ලෙස රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ මොස්කව් නුවර ඊයේ පැවති සිය ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී එහිදී විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රදේශවලට අමතර බටපිරිස්ද යොදවා ඇති බවයි. කෙසේ වෙතත් රුසියාවේ එම ක්‍රියාකලාපය ඇමරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් රැසක් හෙලා දැක තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් නැගෙනහිර යුක්‍රේනයේ ඩානියෙක් සහ ලුහාන්ස් ප්‍රදේශ නිදහස් රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශ දෙකෙහි නායකයන් දෙදෙනා කැඳවා ගිවිසුමකටද අත්සන් කර ඇති බව විදේශ වාර්තා සඳහන් කළා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ යුක්‍රේනය කිසිදා සැබෑ රාජ්‍යයක් ලෙස ඉතිහාසයක් නොමැති රටක් බවයි. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර ඇත්තේ කිසිදා මෙම ප්‍රදේශ නිදහස් රාජ්‍ය ලෙස පිළි නොගන්නා බවයි. එම ප්‍රදේශ සඳහා ආර්ථික සම්බාධක පනවන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. මෙලෙස ඩානියෙක් සහ ලුහාන්ස් ප්‍රදේශ නිදහස් රාජ්‍යයන් ලෙස රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ප්‍රකාශයට පත් කිරීමත් සමග දෙරට අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබෙනවා. එමෙන්ම යුක්‍රේන දේශීය සීමාවට අමතර බල ඇණියදීම සම්බන්ධයෙන්ද ඇමරිකානු ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ සිටින සියලුම ඇමරිකානු පුරවැසියන්ට ඉන් ඉවත් වන ලෙසට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි එය දැනුම් දී ඇත්තේ. මේ අතර යුක්‍රේනයේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබ සාධනය සහතික කිරීමට පියවර ගන්නා බව විදේශ අමාත්‍යාංශය පවසනවා. එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙසත් විදේශ අමාත්‍යාංශය යුක්‍රේනයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි. එමෙන්ම දැනට යුක්‍රේනය වෙත සිදු කරන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙසද විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් ලබා දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. හෙට පෙබරවාරි 23 වැනිදා ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ස්විට්සර්ලන්තයේදී ආරම්භ කර ඇත්තේ 1947 වසරේ පෙබරවාරි මාස 23 වන දිනයි. රැඩොල්ෆ් ඩීසල් විසින් ඩීසල් එන්ජිම සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1893 වසරේ පෙබරවාරි මාස 23 වන දිනයි. එංගලන්තයේ පීටර්බර්ග් හිදී ලොව පළමු වරට පෝලියෝ එන්නත ලබා දී ඇත්තේ 1954 වසරේ පෙබරවාරි මාස 23 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. දරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණු වන්න.